අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ 29 ප්‍රශ්න පත්‍රය අපිට 29 ති හිතලා තියෙන්නේ ඊට කලින් 28 ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ප්‍රශ්නය අගහැරලා තිබුණා ජනමත නායකත්වයේ පිළිබඳ අදහස් ඉදිරිපත් කළේ අර දෙපියවර ආකෘතියනේ ජනමත നാයකයා ඊට පස්සේ ජනමත നാයකයාගෙන් පස්සේ ග්‍රාහකයාට පණිවිඩය එනවා කියලා පියවර දෙකකින් ලසාස් පෙළි ඉදිරිපත් කරේ. එහෙනම් උත්තරේ එන්න ඕන 4 පෝල් ලසාස් පෙළි දෙපියවර ආකෘතිය පැහැදිලි කරලා තියෙනවා මූලිකාංග පොතේ මූලිකාංග 1 පොතේ පොඩ්ඩක් බලන්න. හරි අපි යමු එහෙනම් 29 ප්‍රශ්න පත්‍රයට 29 ප්‍රශ්න පත්‍රයට මේ අතරින් සිද්ධි කළමනාකරණයේ වැදගත්කම හා අවශ්‍යතාව අතරට අයත් නොවන්නේ පළවෙනි ප්‍රශ්නය සිද්ධි කළමනාකරණයේ වැදගත්කම අවශ්‍යතාව කියලා මහජන සම්බන්ධතා පාඩුවේ පැහැදිලිව සඳහන් වෙනවා. එහිදී මහජන සහභාගීත්වය ගොඩනැගීම කියන එක දැන් බැලු බැලමට නම් මහජන සහභාගීත්වය ගොඩනැගීම කියන එක හරි. නමුත් විශේෂ නිර්දේශයට අනුව සිද්ධි කළමනාකරණයේ වැදගත්කම හා අවශ්‍ය ආකාරය සම්බන්ධව කරුණු සඳහන් කරලා නැත්තේ පස්වෙනි උත්තරේ නිසා උත්තරේ ගන්න වෙනවා 5. මහජන සහභාගීත්වය ගොඩනැගීම කියන එක. හරිද? ඊළඟ ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නේ අලෙවිකරණය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස සැලකිය හැකි පිලිප් කොට්ලර්. හරි නේද? උත්තරය 1 පිලිප් කොට්ලර් සිද්ධි වර්ගීකරණයක් ඉදිරිපත් කරනවා. ඒ සිද්ධි වර්ගීකරණය මතක තියෙන්න ඕන. ඒ සිද්ධි වර්ගීකරණයට අදාළ හැම කරුණකටම විස්තර ලියන්නත් පුළුවන් වෙන්න ඕන. තුන්වෙනි ප්‍රශ්නේ මේ අතරින් සිද්ධි කළමනාකරුවෙකුගේ භූමිකාවට අයත් නොවන්නේ සිද්ධි කළමනාකරුවෙකුගේ භූමිකාව කියලා නැවතත් සිද්ධි කළමනාකරණයට ඔයගලන්ට දීලා තියෙනවා. එහිදී පිටපත ලිවීම, නිර්මාණශීලීත්වය, හදිසි අවස්ථා කළමනාකරණය, කාර්ය සංවිධානය කියන කාරණා 4 සිද්ධි කළමනාකරුවෙකුගේ භූමිකාවට අයිති වෙනවා. සංස්කරණය කිරීම කියලා කාර්යයක් නැහැ. උත්තරය 2. හරි. දැන් ඔයගොල්ලෝ වැරදි නම් මම හැමදාම කියන ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඕන සටහන් පොතේ ඇයි වැරදුවේ කියලා. හතරවෙනි ප්‍රශ්නේ සෝවියට් දෘෂ්ටිවාදයට අනුකූල රටවල් වන්නේ සෝවියට් දෘෂ්ටිවාදයට අනුකූල රටවල් කියලා කියන්නේ දෙවන ලෝකයේ රටවල්. උත්තරය 3. පස්වෙනි ප්‍රශ්නේ පළමු ලෝකයේ රටවල් පමණක් ඇතුළත් කාණ්ඩය. විතරක් පරි ගැටලුවක් තියෙනවා. මේකත් විශේෂ නිර්දේශයට අදාළ දැනුමෙන් තමයි මම ප්‍රශ්න ටික අදලා තියෙන්නේ. නමුත් ප්‍රායෝගිකව යම් යම් ගැටලු තියෙනවා. මම දන්නේ නැහැ මෙතන ගැටලු තියෙන්නේ කොතනද කියලා. ඒ කියන්නේ කොතනද කියලා කියන්නේ දැන් මේ සමහර වෙලාවල් වලට විශේෂ නිර්දේශයේ තියෙන විෂය කරුණුත් එක්ක පොඩි පොඩි පරස්පරතා තියෙනවා ප්‍රායෝගිකව බැලුවම. නමුත් මම ප්‍රශ්න හදලා තියෙන්නේ විෂය නිර්දේශයේ ගුරුවත් පොත්වල තියෙන විදිහට. ඔයගලන්ට විභාගෙදී ලියන්න වෙන්නේ එහෙම තියෙන විදිහට. හරිද? පළමු ලෝකයේ රටවල් පමණක් ඇතුළත් කාණ්ඩය. දැන් උත්තරේ එන්න ඕන 3 එංගලන්තය, කැනඩාව, බටහිර යුරෝපය. උත්තරේ 3. ඔයගලන්ට ඔක බලා ගන්න පුළුවන් ඔයගලගේ පාඩමේ සම්වර්ධනයේ පාඩමේ අද ඔබේ ගුරුවරයා ওই සටහන දීලා ඇති. මගේ පන්ති වලත් මම දරුවන්ට සටහන් දීලා ඇත්තේ පළමු ලෝකේ රටවල් මොනවද, දෙවන ලෝකේ රටවල් මොනවද, තුන්වන ලෝකේ රටවල් මොනවද කියලා yes වලින් තමයි උත්තරේ ලියන්න තියෙන්නේ. උත්තරය 3. 6 වෙනි ප්‍රශ්නේ සම්වර්ධනය යන්නට මානසික, ආධ්‍යාත්මික සහ ද්‍රව්‍යමය අවශ්‍යතා ඇතුළත් වන බව නිර්වචනය කළේ මහත්මා ගාන්ධිගේ නිර්වචනය තමයි මානසික, ආධ්‍යාත්මික, ද්‍රව්‍යමය අවශ්‍යතා කියන කාරණා ඇතුළත් වෙන්නේ. උත්තරය 1. ඊළඟ ප්‍රශ්නය 7 සිල්වියෝ වයිස්බෝඩ් සම්වර්ධනය සඳහා සංවේදනය පිළිබඳ දැක්වූ අදහසක් නොවන්නේ. සිල්වියෝ වයිස්බෝඩ් සම්වර්ධනය සඳහා සංවේදනය පිළිබඳ අදහස් 5ක් දක්වනවා. ඊට පස්සේ ශ්‍රීනිවාස් මෙල්කොට්ට අදහස් 5ක් දක්වනවා. මේවා මතක තියෙන්න ඕන ඔයාලට. කේන්ද්‍රගත බලය ශක්තිමත් කිරීම හරි, ඉහළා පහළ ප්‍රවේශ ශක්තිමත් කිරීම හරි, මිනිසාගේ ඉතිහාසයේ ක්‍රියාවලියක් වටහා ගැනීම කියලා කරුණක් තියෙන එක හරි. පුජ්‍යලා සමාජ හැසිරීම වෙනස්කම් කිරීමේ වැඩසටහන් දියත් කිරීම හරිය. නමුත් සංවේදන මෙවලම් භාවිතය කියලා කරුණක් කොහොම ඉදිරිපත් කළා නැහැ. උත්තරය 5. අටවෙනි ප්‍රශ්නේ සම්වර්ධනයේ උදෙසා කොමියුනිස්ට්වාදයේ ව්‍යාප්තිය අඩු කිරීමට යෝජනා කරන ලද්දේ නවීකරණ න්‍යාය මගිනි. අපිට බලා ගන්න නවීකරණ න්‍යාය, නවෝත්පාදන න්‍යාය, ඊට පස්සේ පරායත්තතා න්‍යාය, ඔය වගේ න්‍යායන් කිහිපයක් සම්වර්ධනයේ පාඩමෙන් කතා කරනවානේ දරුවනේ. උත්තරය 1. 9 ජනතා කේන්ද්‍රීය සංවර්ධන මූලිකාංගයක් නොවන්නේ මින් කුමක්දනේ? ටිකක් සංකීර්ණ ප්‍රශ්න. මම ප්‍රශ්න හදනකොට නිතරම හදන්නේ අසු මුළු වලින් හදන්නේ. ඔබට ඔබ බලාපොරොත්තු නොවන ප්‍රශ්න විභාගෙ දෙනවා. ඒ නිසා විෂය නිර්දේශයේ හැමතරක්ම ස්පර්ශලා තියෙන්න ඕන හොඳින් පිළිතුරු ලිවීම සඳහා.
ජනතා කේන්ද්‍රීය සම්වර්ධනය කියලා පොඩි අනුපාඩමක් තියෙනවා සම්වර්ධනයේ පාඩමේ. එහි මූලිකාංග වෙන වෙනම දක්වලා තියෙනවා. මේ මූලිකාංගයන් නොවන්නේ සමානාත්මතාව උත්තරය 2. 10 වෙනි ප්‍රශ්නය සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉතා වැදගත් වන්නේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය කියලා සම්වර්ධනයේ පාඩමේ මාතෘකාවක් තියෙනවා. එහිදී සහභාගීත්ව මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයට සහභාගී කර ගැනීම සඳහා විද්‍යුත් තාක්ෂණික මාධ්‍ය සහ අතත්්‍ය මාධ්‍ය භාවිතා කරන්න ඕන කියලා සඳහන් කරනවා. උත්තරය එන්න ඕන 1. ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නේ මෙම ඡායාරූපයෙන් දැක්කේ ඡායාරූපය කලින් දාපු ඡායාරූපයක් විල්බර් ෂාම්. උත්තරය 1. 12 වෙනි ප්‍රශ්නේ කැලණි විශ්වවිද්‍යාලයේ ප්‍රථම බාහිර කතිකාචාර්යවරුන්ගේ අයත් නොවන වර්ණය. තුන්වෙනි උත්තරේ ගන්න වෙන්නේ නේද? එඩ්වින් ආරිදාස මහතා බාහිර කතිකාචාර්යවරයෙක්, පීඑස්.ඕ මෙන්දිස් මහතා බාහිර කතිකාචාර්යවරයෙක්, විමල් දිසානායක මහතාගේ උත්තරේ තියෙනවා. විමල් දිසානායක මහතා බාහිර කතිකාචාර්යවරයෙක් නෙවෙයි. ඔහු ප්‍රධානම කතිකාචාර්යවරු දෙන්න එක්කෙනෙක් නේ. නිසා බාහිර කතිකාචාර්යවරයෙක් නොවන උත්තරය හැටියට ගන්න වෙන්නේ උත්තරය 3. ඊළඟ ප්‍රශ්නේ 13 විවිධ සංවේදන අවස්ථාවල ප්‍රතිපෝෂණයේ සිදුවේ එවැනි අවස්ථාවල පාස් වේව ප්‍රශ්නේ. එවැනි අවස්ථාවල සාපේක්ෂව ජන සංනිවේදනයේ ප්‍රතිපෝෂණය සිදුවන්නේ ජන සංනිවේදනයේ ප්‍රතිපෝෂණය අතිශය සීමිත හා සාමාන්‍යයෙන් පමා වූ ස්වරූපේ. උත්තරේ එන්න 4. රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත් මාධ්‍ය වලට ප්‍රතිචාර දක්වන අය සීමිතයි සහ ප්‍රතිචාර දක්වන ටිකක් පමා වෙලානේ දක්වන්නේ. ඒවලේම ප්‍රතිචාර දක්වන්න තියෙන අවස්ථා අඩුයිනේ. උත්තරේ එන්න ඕන 4. 14 උපභාෂාව පිළිබඳව හඳුනා දීමේදී ඊට අදාළ නොවන කරුණු තෝරන්න. උපභාෂාවක කලින් කතා කරමු නිසා අපි ඉක්මනට කතා කරමු. දැන් ඔයගොල්ලන් ටිකක් අර ප්‍රශ්න 500ක් හදනකොට දැන් ඔයගොල්ලන් ලොකු නොලෙජ් එකක් එනවා. මොකද අපි කතා කරන සාකච්ඡා කරන විදියත් එක්ක. එතකොට උපභාෂා පිළිබඳව අපි කලින් කතා කරලා තියෙනවා. උපභාෂා කියන්නේ ප්‍රධාන භාෂා ධාරාවේ අනුධාරාවක්. ප්‍රාදේශීය වශයෙන්, ග්‍රාමීය වශයෙන්, වෘත්තීය වශයෙන් උපභාෂා තියෙන්න පුළුවන්. එතකොට උපභාෂාව උපකාරක භාෂා ලක්ෂණ වලින් යුක්තයි කියන එක වැරදි. උත්තරය 4. 15 ජනමාධ්‍ය වීමට හේතු උපදානම සාධකයේ වන්නේ සංවේදන තාක්ෂණයේ දියුණුව. තාක්ෂණයේ දියුණුවත් එක්ක ජනමාධ්‍ය වීම. උත්තරය 2. ඊටසේ පුළුල් ප්‍රදේශයක වෙසෙන බහුවිධ අශ්‍රමාන ග්‍රාහක කොට්ටාසයකට අමතන්නේ නම් මෙම මාධ්‍ය ජනමාධ්‍ය වේ කියන නිර්වචනය කාගේ නිර්වචනයද? නිර්වචන හඳුන් පුළුවන් වෙන්න ඕන නිර්වචන ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය. උත්තරය 4. දැන් ඔයාලා මූලිකාංග 2 පොතේ නිර්වචන 50 පිළිවෙලටම තියෙනවා. හරිද? දැන් සාමාන්‍යයෙන් මේ වෙන විට අඩු ගන්න නිර්වචන 25ක් 30ක්වත් කටපාඩමින් අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕන. හොඳේ. අපි මේ භාගයට සූදානම් වෙමු. අනිවාර්යෙන් ඒකක් ගන්න. අනිවාර්යෙන් ඒ තුනක් ගන්න. අනිවාර්යෙන් විශ්වවිද්‍යාලය යන්න. එහෙම හිතාගෙන වැඩ කරමු. එහෙම හිතාගෙන වැඩ කරොත් අපිට ගොඩ යන්න පුළුවන්. පාස් වෙයි, ෆේල් වෙයි. එහෙම මේ අනියතවාදී සිතුවිලිත් එක්ක අපි වැඩ කරන්න ගියොත් අපිට අසමත් වීම ඉඩකඩ වැඩි. තේරුණාද? ඒකායන අරමුණකින් වැඩ කරන්න. උත්තරය 4. සනිර්වචන ටික ඔක්කොම හොඳින් බලා ගන්න. 10 කල්චර් මුලින්ම ඇග්‍රිකල්චර් සඳහා දාගෙන මේ මාගස් පර්සියන් කැටෝනි කර්මට කතා කරා. උත්තරය 1. 18 මාධ්‍ය සංදේශයක සැගවුණු හෝ යටින් පවතින අර්ථය කියනකොට මතක් වෙන්න ඕනේ. යටි පෙළද පෙළද උපපෙළද. උඩින් පවතින අර්ථයට කියනවා පෙළ කියලා. යටින් පවතින අර්ථයට කියනවා උපපෙළ කියලා. හරි. යම්කිසි ප්‍රකාශයක් කරාම නැත්නම් ටෙලි නාට්‍යයක් කරලා ටෙලි නාට්‍ය රඟපානකොට මොන හරි කියන වචනයක යටි අර්ථ තියෙන්න පුළුවන් නේ. යටි අර්ථ තියෙන්න පුළුවන් නේද? යටි අර්ථ තියෙනකොට අපි ඒවට කියනවා යටි අර්ථ තියෙනකොට අපි ඒවට කියනවා උපපෙළ කියලා නේ. අපි නිකන් හිතමුකෝ දියසේනගෙන් වරාය බේර ගන්න උනා වගේ කියලා. එතකොට ඒකේ පෙළ මොකද්ද උපපෙළ මොකද්ද කියලා ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනේ. අන්න ඒකට කියනවා උපපෙළ කියලා. උදාහරණයක් කිව්වේ හොඳේ. ඊළඟට 19 මාධ්‍යම සංදේශය වේ. මෙම් ප්‍රකාශය ඉදිරිපත් කළේ මාධ්‍යම සංදේශ වේ කියන ප්‍රකාශය ඉදිරිපත් කළේ කවුද? මාර්ෂල් මැක්ලූගන් නේ. කවුරු සාකච්ඡා කරා. උත්තරය 1. 20 වෙනි ප්‍රශ්නය. විචාරශීලී ග්‍රාහකයෙකු සතු කුසලතාවයක් අඩංගු නොවන වචන ඛණ්ඩය තෝරන්න. විචාරශීලී ග්‍රාහකයෙකු සතු කුසලතාවයක් අඩංගු නොවන වචන ඛණ්ඩය මොකද්ද? විචාරශීලී ග්‍රාහකයා සතු ලක්ෂණ තියෙනවනේ දරුවනේ. විචාරශීලී ග්‍රාහකයා සතු ලක්ෂණ මොනවද ඒවා? විශේෂණය, තක්සේරුකරණය, කාණ්ඩකරණය, අනුමානකරණය නේද? නිගමනය ඔය විදිහට. දැන් අඩංගු එවැනි වචනයක් අඩංගු නැති පිළිතුර අපිට හොයන්න කියලා තියෙන උත්තරේ එන්න 4.
විශේෂණය තක්සේරු කරන අනුමානයේ සංශ්ලේෂණය. හැබැයි ඒකේ ਵਿਚාරය කියලා එකක් තියෙනවා. විචාරශීලී ග්‍රාහකයෙකු සත්ව ලක්ෂණ 7ක් තියෙනවා. ඒකේ ਵਿਚාරය කියලා එකක් නැහැ. ਵਿਚාරයේ ලක්ෂණ නෙවෙයි ਵਿਚාරය කිරීමනේ. උත්තරය 4. ඊළඟ 21 20 වෙනි සියවසේ මාධ්‍ය සංස්කෘතිය ගොඩනැන්වීමේ පුරෝගාමියෙක් වූයේ 20 වෙනි සියවසේ මාධ්‍ය සංස්කෘතිය ගොඩනැන්වීමේ පුරෝගාමියෙක් වූයේ කවුද? වෝල්ට් බෙන්ජමින්. ප්‍රධානම පුරෝගාමියා තමයි දරුවනේ මාධ්‍ය සංස්කෘතිය ගොඩනැන්වීමේ වෝල්ට් බෙන්ජමින්. වෝල්ට් බෙන්ජමින් අමතරව මාධ්‍ය සංස්කෘතිය සම්බන්ධව කතා කරා තව එකෙක් කවුද යා? මාෂල් මැක්ලුගන් නේ. උත්තරය 2. 22 සංදේශයක ශූර මෙහෙයවීමට අදාළ සංදේශීය අංග වෙනස් කිරීමට බලපාන ප්‍රාථමික සංරචකයක් නොවන්නේ. සංදේශයක ශූර මෙහෙයවීමට බලපාන ප්‍රාථමික සංරචක කියලා ඔයගලන්ට මේ අපි කතා කරලා තියෙනෝනේ මාධ්‍ය විචාරයේ පාඩමේ අවසානයේ. එතකොට එහි කරුණු 4ක් තියෙනවා. ඒ කරුණු 4 තමයි සම්බන්ධතා, ප්‍රමාණය, ගුණාත්මක බව සහ ගුණාත්මක බව සහ ආකාරය. ඒතර ඒකාකෘති බව කියලා එකක් නැහැ. උත්තරය 1. 22 සන්නිවේදන ක්‍රියාවලිය තුළ මේ ව්‍යුහාත්මක ස්වරූපය හඳුනාගත හැකි මූලිකාංග වන්නේ ප්‍රධාන වශයෙන් මෙනම් සන්නිවේදකයා සංදේශය ග්‍රාහකයානේ. මම සන්නිවේදකයා. හරිද? එතකොට මේ 129 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නේ. එතකොට ඒක පණිවිඩය. එතන ප්‍රශ්නය සාකච්ඡාවට මුහුණ දෙන ඔබ ග්‍රාහකයා. උත්තරය 5. 24 මාධ්‍ය සාක්ෂරතාවට අදාළ මූලිකාංග දෙකක් ලෙස සැලකිය හැකියි. මාධ්‍ය සාක්ෂරතාවට ඇති මූලිකාංග ටිකක් කතා කරනවා. එතකොට ඊට ආයිති මූලිකාංග දෙකක් මාධ්‍ය සාක්ෂරතාව පාඩමේ උගන්වනවා. එකක් තමයි වැඩිමාන සංඛ්‍යාවකින් යුක්ත වීම, අනිත් එක අඛණ්ඩතාවයෙන් යුක්ත වීම. කියන්නේ මාධ්‍ය සංදේශ දෙක දෙස විවිධ මාන වලින් බලලා ਵਿਚාරය කරන්න පුළුවන් කියන එකට අපි කියනවා වැඩිමාන සංඛ්‍යාවකින් යුක්තයි කියලා. බලා ගන්න ඕගොල්ලන්ගේ සටහන් වල. ඊට පස්සේ අඛණ්ඩතාවයකින් යුක්තයි කියලා කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවය 100යි කියලා කියන්නත් බෑ, 0යි කියලා කියන්නත් බෑ. හැම කෙනෙක් තුළම තියෙනා වූ සහ විවිධ මට්ටම් වලින් තියෙනා වූ සහ වර්ධනය කරගන්න පුළුවන් කුසලතාවයක් තමයි මාධ්‍ය සාක්ෂරතාව කියන්නේ. උත්තරය 1. හරි. 25 ඕනම අපහසු ප්‍රශ්න පත්‍රයක් ආවොත් උත්තර ලියලා ඒකක් ගන්න පුළුවන් මට්ටමට ඔබ සූදානම් කරනවා. අනිවාර්යෙන් ඔබ මේ ප්‍රශ්න ටිකට හරියට උත්තර ලියලා හරියට සාකච්ඡාවට පැය භාගයයි පේපරේ පැය භාගෙම සම්බන්ධ වෙන්න මේ පේපර් ටික සාකච්ඡා කරනකොට අනිවාර්යෙන් ඔයගලන්ට E+ එකක් එන්න ඕන. හරිද? සංකීර්ණ ප්‍රශ්න තියෙනවා. සංකීර්ණ ප්‍රශ්න තමයි ඉතින් සාකච්ඡා කරන්න ඕන. ලේසි ප්‍රශ්න සාකච්ඡා කරලා වැඩක් නැහැනේ. කොහොමත් ඒවා පුළුවන්නේ. අපහසු ප්‍රශ්න තමයි ගුරුවරයෙක් කියලා දෙන්න ඕන දරුවන්ට. විභාගයේ එතකොට අපහසු වෙන්නේ නැහැ. උත්තරය 1. 25 විචාරශීලී ග්‍රාහකයා පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහක් දැක්කේ. නන්දා විචාරශීලී ග්‍රාහකයා සක්‍රීය ග්‍රාහකෙක් හරි. ඔහු මායාව හා යථාර්ථය වටහා ගන්න එක හරි. ඔහු සංදේශ පිළිබඳ ප්‍රශ්න කරගත්ත හරි. සියලු දෙනාම නිවැරදි. උත්තරය 5. සියයි පොදු කරුණු උපයෝග කරගෙන විශේෂ දෙයක් පැහැදිලි කිරීම. මේ විචාරශීලී ග්‍රාහකයෙකු සහ ද්‍රක්ෂණ වලින් අහලා තියෙන ප්‍රශ්න උත්තරය නිගමනය. උත්තරය 2. ඊළඟ ප්‍රශ්නේ 27 සංදේශ විකෘතිකරණයට අදාළ කරුණු කිහිපයක් පහක් දැක්කේ. ඊට අදාළ නොවන අංගය තෝරන්න. සංදේශ විකෘතිකරණයට අදාළ කරුණු මොන පාඩමෙත් තියෙන්නේ? ඒවත් තියෙන්නේ මාධ්‍ය විචාරය පාඩමේ. කියන 6 වෙනි පාඩමේ. අනුවර්තී සත්‍යක්ෂර පාර්ශ්වීය විස්තර විශාල කිරීම පර්යාලෝකණය. මේ කරුණු වලින් එතකොට මේ කරුණු එකින් එක ඔයගොල්ලන්ට පැහැදිලි කරලා ඇති මොනවද කියලා මේවයි තේරුම්. සත්‍යක්ෂණ කියලා අංගයක් නැහැ. ප්‍රත්‍යක්ෂණ කියලානේ තියෙන්නේ. උත්තරය 2. 28 මාධ්‍ය සාක්ෂරතාව සම්බන්ධ යුරෝපා කොමිසමේ නේද මේ පුනරීක්ෂණ පාඩම් අපි තාම කරේ නෑ. පුනරීක්ෂණ පාඩම් කරනකොට ඔයගලන්ට මේවා අහුවෙනවා. හරිද? නැවත 28 මාධ්‍ය සාක්ෂරතාව සම්බන්ධ යුරෝපා කොමිසමේ නිර්වචනයට අදාළ නොවන අංගය. යුරෝපා කොමිසමේ නිර්වචනය මොකද්ද? පරිහරණයට, විශ්ලේෂණයට, ඇගීමට හා නිර්මාණයට ලබා ගන්න හැකියාව මාධ්‍ය සාක්ෂරතාවයයිනේ. ඉතින් සමීප වීම කියලා වචනයක් එන්නේ නැති නිසා උත්තරේ එන්න ඕන 2. හරිද? 29 ප්‍රශ්නේ පුජ්‍යල ඥාන ව්‍යුහ ගොඩනැගීමට මූලික වන ද්‍රව්‍ය කුමක්ද? ඥාන ව්‍යුහ ගොඩනැගීම සඳහා මූලික වන්නේ. ඒතර ඥාන ව්‍යුහ අවශ්‍ය වෙනවා මාධ්‍ය සාක්ෂරතාවය සඳහා. ඥාන ව්‍යුහය කියන්නේ පුජ්‍යලයාගේ ඥානය, ඒ කියන්නේ බුද්ධිමය කට්ටල මනස තුළ විවිධ ඥානයන් ගොඩනැගීම සඳහා වැදගත් වෙන්නේ තොරතුරු. උත්තරය 4. අපිට විවිධ තොරතුරු රාශියක් ලැබෙන දින අපේ බුද්ධිය ඉහළ යනවා. පැහැදිලිද කියන්නේ? දැන් උදාහරණයක් ගත්තොත් අපි එකම ටීවී නාලිකාවක් නම් බලන්නේ අපේ බුද්ධිය මොට වෙනවා.
අපි හිරු ටීවී එකත් බලන්න ඕන ඒකත් බලන්න ඕන දෙරණත් බලන්න ඕන ජාතික රූපවාහිනියත් බලන්න ඕන ස්වර්ණ වාහිනියත් බලන්න ඕන විවිධ මාධ්‍ය එක්ක අපි සම්බන්ධකම් තියාගන්නවා. එකම නාලිකාව උදේ දාන නාලිකාවක් ඒක හවසට වහනවා අපිට එකම ආකාරයේ තොරතුරුනේ ලැබෙන්නේ. ඊට පස්සේ අපි සමාජ ජාල ඊට පස්සේ අපි පුවත්පත් ඊට පස්සේ ගුවන් විදුලිය ඔකට විවිධ මාධ්‍ය වලින් අපිට තොරතුරු ලැබෙන තරමට අපේ බුද්ධිය දියුණු වෙනවා. පැහැදිලිද දරුවනේ? දැන් අර පහුගිය දවසක අපි දැක්ක රූපවාහිනී වැඩසටහනක දරුවෙක් මේ ගාල්ලේ නේද? ලොකු දැනුමක් එයා ගාව තියෙනවා. එයා ඒ වැඩසටහන බලනකොට අපිට තේරෙනවා එයා ෆිල්ම් බලලා තියෙනවා. එයා පත්‍ර කියවලා තියෙනවා. එයා පොත් කියවලා තියෙනවා. එයා රූපවාහිනී වැඩසටහන් ආරම්භලා තියෙනවා. බලන්නකෝ එතකොට එයාගේ මොකද වෙලා තියෙන්නේ ඥාන ව්‍යුහ දියුණු වෙලා. එහෙනම් ඥාන ව්‍යුහ ගන්න හේතු වෙන්නේ ইনফরমේෂන් මොන තොරතුරු උත්තරය 4 පැහැදිලිද ඔයාලට? 30 අන්තර් සංස්කෘතික අධ්‍යයනයේ සම්බන්ධයෙන් වැදගත් කෘති දෙක සංස්කෘතික සංනිවේදනයේ ලෙස ආකෘති විශ්ලේෂණයේ අනිත් එක නිහඬ භාෂා උත්තරය 1. ඊළඟ ප්‍රශ්නය මාධ්‍ය සාක්ෂරතාව සංකල්පයේ බිහිවන්නේ මාධ්‍ය සාක්ෂරතාව මාධ්‍ය බිහි වුණාට පස්සේ බිහිවන්නේ ඒ නිසා ඒක බිහි වෙනවා කියලා අපිට ගන්න වෙන්නේ උත්තර දෙකක් හැබැයි ගන්න පුළුවන් ඔතන දෙවන ලෝක යුද්ධයට පස්සෙ කියලා ගන්නත් පුළුවන් 20 වන සියවසේ මුල භාගය කියලා ගන්නත් පුළුවන් මොකද මාධ්‍ය බිහි වෙනත් එකම මාධ්‍ය සාක්ෂරතාවක් බිහි වුන නිසා ප්‍රශ්නේ ගැටලුවක් තියෙනවා 5 හෝ 4 කරපු අයට හරි දෙන්න පුළුවන් 32 සංස්කෘතිය සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස පැහැදිලි කරේ ජේම්ස් පෝටර්නේ ජේම්ස් පෝටර්ගේ නිර්වචනයෙන් පටන් ගන්නෙම සංස්කෘතිය sannivedana ක්‍රියාවලියක කියලාමනේ සෞත්‍රේ එන්න ඕන 5 හරිද ඊළඟ ප්‍රශ්නේ 33 නිර්මාණාත්මක සංදේශයක දැකිය හැකි වැදගත්ම ලක්ෂණය වන්නේ නිර්මාණාත්මක සංදේශයක දැකිය හැකි වැදගත්ම ලක්ෂණය අපි කියනවා අපූර්වත්වය කියලා උත්තරය 4 අපූර්වත්වය ඒ කියන්නේ පෙර නොව බව අපි යම්කිසි සංදේශයක් හදනවා නම් යම්කිසි නිර්මාණයක් කරනවා නම් යම්කිසි පොතක් ලියනවා නම් ඒක කලිනුත් ඒ වගේම එකක් කරලා තියෙනවා නම් ඒක අපූර්වත්වය අඩුයිනේ උත්තරය 4 34 අධ්‍යතන මානව සංස්කෘතික තත්ත්වයේ විශේෂතාව වන්නේ මිනිස්සුන්ගේ මානවයාගේ සංස්කෘතියේ අධ්‍යතන කියන්නේ වර්තමාන සමාජයේ වර්තමානයේ විශේෂතාවය තමයි අපේ සංස්කෘතිය හැරගැහෙන්නේ ගෝලීයකරණයත් එක්ක. කියන්නේ ගෝලීයකරණයට අවශ්‍ය ආකාරයට අපි ආහාර ගන්නවා, ඇඳුම් පැළඳුම් ගන්නවා, උපන්දින සාද සමරනවා, මංගල සාද සමරනවා. හැමදේම වගේ ගෝලීයකරණයෙන් පවතිනවනේ. ඒතර අධ්‍යතන සංස්කෘතික තත්ත්වයේ ගෝලීය සංස්කෘතිය උත්තරය 3. ඊළඟ ප්‍රශ්නේ 35 ආකේතන ක්‍රියාවලියේදී sannivedakaya වඩාත් අවධානය යොමු කළ යුත්තේ. යම් ආකේතකරණ ක්‍රියාවලිය. ඒ කියන්නේ දැන් මම මේ කරන්නේ ආකේතකරණයක්. අදහස් තොරතුරු ආදී සංඥා සංකේත බවට පත් කරලා ඔයගලන්ට කියනවා. මම මෙතනදී භාවිතයට ගන්න ඕන සම්මත සංකේත. උත්තරය 4. සම්මත භාෂාවෙන් ගුරුවරයෙකුට සම්මත භාෂාවකින් මම ඔයගලන්ට කතා කරනවා. අසම්මත සංකේත භාවිතා කරන්නේ නැහැ. ළමයින්ට උඹතෝ බම් බොලන් කියලා කතා කරොත් ඒවට අපි කියනවා අසම්මත සංකේත කියලා. ඒතර සම්මත සංකේත භාවිතය කියලා කියන්නේ එහෙනම් ඒ අවශ්‍යතාවයට අදාළ සම්මත සංකේත තමයි භාවිතා කරන්නේ. පුවත්පතේ නම් පුවත්පතට ගැලපෙන සම්මත සංකේත. උත්තරය 4. 36 sannivedanaya පණිවිඩ ප්‍රතිනිර්මාණය වීමේ ක්‍රියාවලිය ලෙස අර්ථ නිරූපණය කරේ යම් තැනකදී නිර්මාණය කරගත්තෝ තෝරාගත් පණිවිඩය වෙනත් ආකාරයෙන්ම හෝ වෙනස් විදිහට ප්‍රතිනිර්මාණය කිරීම sannivedanaya කියලා කිව්වේ ක්ලොඩ් ෂැනොන් හා වොරන් වීවර් කියලා දෙදෙනානේ ඒගොල්ලන්ගේ නිර්වචනයේ. එහෙනම් උත්තරය 3. ඊළඟ ප්‍රශ්නේ 37 ආධ්‍යාත්මික සංවේදනට අයත් නොවන්නේ ආධ්‍යාත්මික නොවන්නේ ආගම ආධ්‍යාත්මිකයි සාහිත්‍ය ආධ්‍යාත්මිකයි කියන හදවතට තමයි ආගම දැනෙන්නේ හදවතට තමයි සාහිත්‍ය දැනෙන්නේ හදවතට තමයි කලාව දැනෙන්නේ හදවතට තමයි පුරාණෝක්ති දැනෙන්නේ පුරාණයේ සිට පැවැත්ෙන දේවල් තියෙනවනේ ඒවා අපේ හදවතත් එක්ක තමයි තියෙන්නේ දේශපාලන සංවේදනය ආධ්‍යාත්මික සංවේදනට අයිති නොවිය යුතුයි දේශපාලනය පිළිබඳ හිතන්න ඕන හෝ දේශපාලන පිළිබඳ තීරණ ගන්න ඕන හදවතින් නෙමෙයි බුද්ධියෙන් හදවතින් තීරණ ගත්තොත් ඒ තීරණ වැරදි වෙන්න පුළුවන්. උත්තරය 3. 30 ප්‍රශ්නේ මිනිසා තොරතුරු සංවේදන හා මාධ්‍ය සමග ගත කරන කාලය ක්‍රමිකව ඉහළ යමින් පවතින බව පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වී තිබේ. එවැනි පසුබිම් නිර්මාණය ඇති. ඒ කියන්නේ මිනිස්සු සංවේදනයත් එක්ක ගත කරන කාලය ටික ටික වැඩි වෙනවලු. ඒකට හේතුව අහනවා. ලෝපුරා ප්‍රවෘත්ති මාධ්‍ය ව්‍යාප්ති හේතුවෙන් ප්‍රවෘත්ති ඒජන්සි වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් අන්තර්ජාල සබඳතා සුලභ වීම හේතුවෙන් චංගමුද්‍ර ගතනම සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් නව සංවේදන තාක්ෂණ උපකරණ සරල වීම හේතු 3ද 4ද 5ද
නව සංවේදන තාක්ෂණ උපකරණ සරල වෙලා තියෙනවන්නේ නිසා තමයි මිනිස්සු මාධ්‍ය සමග ගත කරන කාලේ ඉහිලෙමින් පවතින්නේ. හරිද? ඒ කියන්නේ දැන් 3යි 4යි විතරක් ගන්න බෑ. අන්තර්ජාලයයි ජංගම දුරකථනයි විතරක් ගන්න බෑ. නව සංවේදන තාක්ෂණ කියම ඔක්කොම අයිති. පොදු ඒවා සරල වෙලා තියෙනවා. දැන් ඔයාලා ගාවත් බහුතරයක් ගාව ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. බහුතරයක් ගාව ඒ කියන්නේ සැලකුතු පිරිසක් ගාව ටැබ් එකක් ලැප් එකක් තියෙනවා නේද? දැන් ඒ නිසා නව සංවේදන තාක්ෂණ උපකරණ සරලයි. මටත් වැඩිය දන්න අය ඉන්නවා මේ සංවේදන තාක්ෂණය ගැන. අපේ පන්ති වල සමහර දරුවෝ. 38 උත්තරය 5. 39 ගෝලීය සංස්කෘතිය හැර ගැසීම ආරම්භ වන්නේ මේ ගෝලීයකරණයත් එක්ක අපි ගත කරන මේ සංස්කෘතික ක්‍රියාවලිය ආරම්භ වන්නේ 20 වන සියවසේ අවසාන කාලේ. අපි මේ ඉන්නේ 21 වන සියවසේ මුල කාලේනේ. ඒතර කලින් සියවසේ කියන්නේ 2008 කලින් 1900 දක්වා අවුරුදු 100ක් කාලේ 20 වන සියවසේ. දැන් ඔයගොල්ලන්ගේ තාත්තලා ඉපදෙන්නේ නැත්තේ අම්මලා ඉපදෙන්නේ නැත්තේ අනිවාර්යයෙන්ම මොන සියවසේද? 20 වන සියවසේ අගභාගේ. ඕගොල්ලෝ ඉපදුනේ 21 වන සියවසේ මුල භාගේ. පැහැදිලිද? ඒතර ඔයගොල්ලන්ගේ තාත්තලා අම්මලා සියවස් දෙකක ජීවත් වෙනවා. නේද? සියවස් දෙකක ජීවත් වෙනවා ඒගොල්ලෝ. ඒතර 20 වන සියවසේ අවසාන තමයි ගෝලීය සංස්කෘතිය හැර ගැසීම ආරම්භ වෙන උත්තරේ 1. අපේ රටත් 1977 පස්සේ විවෘත ආර්ථිකයත් හඳුන්වලා දෙන්නේ. එතකොට ඒත් එක්ක තමයි ගෝලීය සංස්කෘතිය අපේ රටේ ඇති වෙන්නේ. උත්තරේ 1. 40 පුවත්පතක දුෂ්‍යාකර්ෂණීය ප්‍රවර්ධනය සඳහා දාගත හැකි උපක්‍රම අතරට අයත් නොවන්නේ රේඛා හැඩතල වලින් දුෂ්‍යාකර්ෂණය, චිත්‍ර වලින්, ඡායාරූප වලින්, විවිධ අකුරු විලාස වලින් දුෂ්‍ය දැකීමෙන් වෙන ආකර්ෂණය. හැබැයි 4 කෙටි වාක්‍ය හා සජීවී භාෂාව දුෂ්‍යාකර්ෂණය නෙමෙයි. කෙටි වාක්‍ය හා සජීවී භාෂාවට අපි කියන්නේ කියවන්න බෑ ඒක. බැලුවට කෙටි වාක්‍ය හොයාගන්න බෑනේ. අනිත් හතරම බලලා තේරුම් ගන්න පුළුවන්. රේඛා හැඩතල චිත්‍ර වගේ ඒවා. උත්තරය 4. 41 සමාජ සහජීවනයේ සඳහා වඩා තලු බල දෙන සංස්කෘතික ප්‍රවණතාවය වන්නේ සංස්කෘතික හුවමාරු. දැන් අපේ රටේ සංස්කෘතින් 10ක් විතර ජීවත් වෙන අපි අතර හුවමාරුවක් හොඳින් සිද්ධ වෙනවා නම් සංස්කෘතින් අතර සහයෝගය වැඩි. අපි සරල උදාහරණයක් මම කියවදින් දෙමළ සහ සිංහල අය අතර සහයෝගය වැඩි. සංස්කෘතික හුවමාරුන් සිද්ධ වෙනවා. සමහර ඉස්ලාම් කියලා ගත්තොත් ඉස්ලාම් සිංහල අය අතර තියෙන සහයෝගයට වැඩි දෙමළ අයත් එක්ක තියෙන සහයෝගය වැඩි. හේතුව සංස්කෘතික හුවමාරුවීම අඩුයි. උදාහරණයක් ගත්තොත් දෙමළ අයත් එක්ක විවාහයක් සිංහල අයගේ සිද්ධ වෙන්න පුළුවන්. හුවමාරුවීම සිද්ධ වෙනවා සංස්කෘතික වශයෙන්. ඉස්ලාම් අයත් එක්ක එහෙම සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. එතකොට සහයෝගය අඩු වෙන්න පුළුවන්. සංස්කෘතික හුවමාරු හරිය වැදගත් ජාතීන් අතර සහයෝගය ඇතිවීම සඳහා. සිංහල හින්දු අලුත් අවුරුදු එක හුවමාරු අවස්ථාවක්. කතරගම පෙරහැර කියන සංස්කෘතික හුවමාරු අවස්ථාවක් නේ. සංස්කෘතිය කීපයක් මේ පෙරහැරේ ගමන් කරනවා. උත්තරය 5. 42 පුජ්‍යලාන්තර සංවේදනයට අදාළ ලක්ෂණයක් නොවන්නේ උත්තර දෙකක් තියෙනවා. එකක් සංනිවේදනය කළ දේ වෙනස් කළ නොහැකි වීමයි. අනිත් එක අපට සංනිවේදනයෙන් වැළකී සිටිය නොහැකි බවයි. 42ට ඊළඟ ප්‍රශ්නය. දැන් උත්තර දෙකක් තියෙනවා නම් යම්කිසි ප්‍රශ්නයක ඔබට හැංගී ගියොත් ඔබ මොකද කරන්නේ? ඔබ අනිවාර්යයෙන්ම මොකද කරන්න ඕන? ඔබ අනිවාර්යෙන් එක උත්තරයකට තමයි ඔබ ඒක හිතලා වඩාත් සුදුසුයි කියලා හිතන එකට ඉඳන් ඕන. හරිද? මේ නිසා තමයි මම මේ උත්තර දෙකක් තියෙන ප්‍රශ්න දාලා තින්නේ. ඔයගොල්ලෝ නැත්තම් දෙකට විරාඳිනවනේ. ඒ නිසා දෙකක් තියෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් එකටයි ඉරාඳින්න ඕන. දැන් මෙහෙම දේවල් සිද්ධ වුණාම ඔයගොල්ලන්ට විභාගෙදි එහෙම දෙකක් තියෙනවා වගේ දැනනොත් සමහර අය ඉන්නවා එහෙම දෙකට විරාඳිනවා. ඒතකොට එකක්වත් ලකුණු නැහැ. සයි අපි එක ඉරයි එක කතරයි දාන්නේ. 33 ජනමාධ්‍ය සම්මුඛ සාකච්ඡාවල වැදගත්කම් පිළිබඳව අදාළ නොවන කරුණ තෝරන්න. ජනමාධ්‍ය සම්මුඛ සාකච්ඡා නව අදහස් සහ තොරතුරු ලබා ගත හැකි. ඒ කියන්නේ ජනමාධ්‍ය වල මාධ්‍ය වේදිකයි තව කීප දෙනෙක් එක්ක ඉරිදට එහෙම මොනතරම් සාකච්ඡා තියෙන්නේ නේද? නළු නිළු එක තියෙනවා, දේශපාලක එක තියෙනවා, ප්‍රභූවරු එක, මහාචාර්යවරු එක එහෙම තියෙනවා නේද? මටත් එන්න කියනවා මම යන්නේ නැහැ මට වැඩ තියෙන නිසා. නාලිකා ගොඩකින්ම මම නිතරම කතා කරනවා. එහෙම කතා කරනවානේ ප්‍රවීණ ගුරුවරුන්ට නේද? ඊළඟට නව අදහස් සහ තොරතුරු ලබා ගන්න පුළුවන්. දැනුම අවබෝධය ලබා ගන්න පුළුවන්. යටි අරමුණු හඳුනාගත හැකිවීම සාමාන්‍ය සාකච්ඡාවලදී යටි අරමුණු හඳුනා ගන්න පුළුවන්. මේ සමහර නිවේදකයෝ සමහර නිවේදිකාවෝ දක්ෂයි යටි අරමුණු හඳුනා ගන්න නේද? සටන කියලා වැඩසටහනක් තියෙනවා මොකක් හරි නාලිකාවක. අන්න ඒකෙදී එන අය එන්න බයයි. මොකද ඒගොල්ලන්ගේ යටි අරමුණුත් ඒ නිවේදකයෝ ටික කොහොමයි එළියට ගන්නවා. ග්‍රාහක විඥානයේ පුළුල් වීම ඒකත් හරිය. එහෙනම් දේශීය හා සාම්ප්‍රදායික ආහාර රටාවකින් ඈත්වීම කියලා වැරදි උත්තරයක් තියෙන උත්තරේ 2. 44 ඕනෑම සංවේදන ක්‍රියාවලියකට බාධා සිදුවිය හැකිය. මෙම අදහස ආකෘතියක් මගින් පෙන්වා දෙන්නේ බාධා සිදුවන බව ආකෘතියෙන් පෙන්වා දෙන දරුවනේ මොකද්ද? ෂැනොන් හා වීවර ආකෘතිය. උත්තරය 5. ඊළඟට 45
ගෝලීය සංස්කෘතිය යන අදහස 1985 දී ඉදිරිපත් කරන ලද්දේ ගෝලීය සංස්කෘතිය අපි කලිනුත් කතා කරලා තියෙනවා රොබර්ට්සන් විසින් තමයි ගෝලීය සංස්කෘතිය කියන සංකල්පය මුලින්ම හඳුන්වලා දෙනවා කියලා අපිට සඳහන් වෙන්නේ උත්තරය 1. ඊළඟ ප්‍රශ්නය 46. කලින් කරපු ප්‍රශ්න කීපයක් නේද? ඔය කලින් කරපු ප්‍රශ්න අර මම කලින් කිව්වා වගේ දක්ෂ දරුවාට මේවා සමහරලාට නිරස් වෙන්න පුළුවන්. නමුත් අපේ පන්තිවල විවිධ දරුවෝ ඉන්නවා. සමහර දරුවෝ ඉන්නවා දෙවරක් තුන්වරක් කරාට පස්සේ තමයි මතකයට යන්නේ. අන්න ඒගොල්ලෝ වෙනුවෙන් තමයි සමහර ප්‍රශ්න අපි දෙවරක් විතර දාලා තියෙන්නේ. අන්තර් සංස්කෘතික අධ්‍යයනය සම්බන්ධයෙන් එඩ්වඩ් ටී හෝල් විසින් 1950 දී රචනා කරන ලද්දේ නිහඬ භාෂාව කෘතිය උත්තරය 2. 47 මාධ්‍ය සංස්කෘතිය හමුවේ මිනිසා අන්‍ය ආක්‍රමණය කිරීම මැක්ලුවන් උපමාත්මකව හඳුන්වන්නේ. කියන්නේ මාධ්‍ය සංස්කෘතියත් එක්ක මිනිස්සු ආක්‍රමණය වෙලා ඒ අනුව මිනිසුන්ගේ බුද්ධිය නැති අය වගේ මිනිස්සු මාධ්‍ය හමුවේ පෙනී සිටිනවා කියලා මාර්ෂල් මැක්ලුවන් කියනවා. මාධ්‍ය සංස්කෘතිය පාඩමේදී නම් ඒකට උපමාවක් යොදනවා අංග ඡේදනය කියලා. උත්තරය 3. 47 මාධ්‍ය සංස්කෘතිය සංකල්පයට අනුව මානව ශිෂ්ටාචාරය අවධි 3කට බෙදා දෙන්න කරලා මානව ශිෂ්ටාචාරය අවධි 3කට බෙදා වෙන් කරලා දෙක කවුරු විසින්ද ඒත් මාර්ෂල් මැක්ලුවන්ම තමයි උත්තරය 5. ඊළඟ 49 ප්‍රශ්නය මේ ප්‍රශ්නය කල්ච යන වචනයේ කෘෂිකර්මාන්තය ඇග්‍රිකල්චර් සඳහා මුලින්ම භාවිත කරන ලද්දේ මාගස් පර්සියන් විසින් උත්තරය 1. 50 කිසියම් පුරාණෝක්තියින් බිහි වී කටවහරින් වැඩියා කතාංගයක් පොන්නවකින් හැඳින්වෙන පුරාණෝක්තියකින් පුරාණයේ යම් කිසි ස්ථානයකින් හැදුන කතාවකින් බිහි වෙලා කටවහරින් දිගටම ආපු කතාංගයට අපි කියනවා මොකක් කියලාද? ජන කතාවක් කියලා. අපි උදාහරණයක් ගත්තොත් අන්දරේ සම්බන්ධ කතා. එහෙම නැත්නම් ගමරාල සම්බන්ධ කතා. එහෙම නැත්නම් දැන් කතරගම දෙවියන් වගේ කතරගම දෙවියන් සම්බන්ධ කතා ගොඩක් තියෙනවා. නේ? විශ්ව දෙවියන් සම්බන්ධ කතා ගොඩක් තියෙනවා. සමන් දෙවියන් සම්බන්ධ කතා ගොඩක් තියෙනවා. ඒවා පුරාණයේ බිහි වෙලා යම් තැනක ඒවා කටවහරින් නැවිලා අද වෙනතුරුත් තියෙනවා. පැහැදිලි ඒවට අපි කියන ජන කතා කියලා. ජන කතා යුතු වෙන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය පාඩමට 4 වෙනි පාඩම. හොඳයි දරුවනේ එහෙනම් අපි ප්‍රශ්න 50 සාකච්ඡා කරලා ඉවරයි. 29 20 ඉඳලා අපි ප්‍රශ්න මේ සාකච්ඡා කරගෙන යන්නේ. ඒ කියන්නේ මේ වනිට ප්‍රශ්න 450 සාකච්ඡා කරලා දිනවා. මේ YouTube නාලිකාව ඔස්සේ. නමුත් අපි මුලින් ඉඳලා එකේ ඉඳලම සාකච්ඡා කරොත් අපි ප්‍රශ්න හරියටම සාකච්ඡා කරලා දිනවා 1450ක. තව තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න 3550ක් තියෙනවා. පැහැදිලි තියෙන්නේ ප්‍රශ්න 5000 කියලා එකකට යන්නේ. දැන් මේ අද කතා කරේ 100න් 20 මම දන්නේ නැහැ ගණන් හරියට කියලා 129 නේ සාකච්ඡා කරා. ඒතර තව 130 සාකච්ඡා කරා. තව තියෙන ප්‍රශ්න පත්‍ර 70ක් කියලා සාකච්ඡා කරන්න. හොඳයි එහෙමනම් අපි හොඳින් උත්සාහ අරගෙන ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා සහෝදරයෝ අයියා අක්කා නැන්දමාම සීයාච්චෝ හැම කෙනෙක්ම මේව බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ හොඳ තැනකට යන්නේක හොඳ තැනකට යන්න නම් ඔයගොල්ලෝ හොඳට මහන්සි වෙන්න ඕන. ඒගොල්ලන්ගේ මහන්සියට අම්මලාගේ තාත්තලාගේ මේ දුක් මහන්සියෙන් හම්බ කරලා අපිට උගන්වන්නේ. මේ මහන්සියට සාධාරණයක් වෙන්න ඕන. ඒ සඳහා අපි හොඳින් ඉගෙන ගන්න කියන පණිවිඩය මම ලබා දීමින් අදට ඔයගොල්ලන්ගේ සමුගන්නවා. ඔබට සුබ දවසක්.